අයිබෝන් දරුවනේ අපි 2022 උසස් පෙළ ගිණුම්කරණයේ පන්තියේ ප්‍රධාන උපයෝගී පොත් මාතෘකා ඒකකයේ අපි හිටියේ. මේ ප්‍රධාන මාතෘකා ඒකකය තමයි පොදු ජර්නලය. එතකොට පොදු ජර්නලයේ සම්බන්ධයෙන් අපි දින දෙකක් පුරාවට පුළුල් සාකච්ඡාවක් කළා. ඒ මොනවද සම්බන්ධයෙන්ද අපි සාකච්ඡා කළේ? ඉස්සෙල්ලාම අපි පොදු ජර්නලයේ පළවෙනි කොටස යටතේ පළවෙනි වීඩියෝ එකෙන් අපි සාකච්ඡා කළා පොදු ජර්නලයේ ආරම්භක සටහන පිළිබඳව. මොකද මේ පොදු ජර්නලයේ ආරම්භක සටහන කිව්වේ ලදරුවෝ කිසියම් ව්‍යාපාරයක ගිණුම් කාලච්ඡේදයක මුල දවසේ ව්‍යාපාරයේ තියෙන වත්කම් ටික, වගකීම් ටික සහ හිමිකම් ටික ලියලා තියෙනවා. මොනවද? වත්කම් ටික, වගකීම් ටික සහ හිමිකම් ටික ලියලා තියෙන සටහනට කිව්වා මොන සටහනක් කියලාද? ආරම්භක සටහනක් කියලා. ඊට පස්සේ අපි දෙවෙනි වීඩියෝ එකෙන් අපි කතා කළා ව්‍යාපාරයක් දීර්ඝකාලීන පාවිච්චියට ගන්න වත්කම් හේවත් ස්ථාවර වත්කම් ණයට ගැනීමක් සහ ණයට විකිණීමක් සිදු වුණොත් ආංගික පොත්පත්වල මොනව කරන ආකාරයේද? සටහන් කරන ආකාරය. එහෙනම් අපි කොටස් දෙකක් සාකච්ඡා කළා පොදු ජර්නලයේ යටතේ. අද මේ පොදු ජර්නලයේ තුන්වන වීඩියෝ එකයි අපි මේ සාකච්ඡා කරන්න යන්නේ. ලියාගමු පුංචි අනුමාතෘකාවක් විදිහට පියවීමේ සටහන. පියවීමේ සටහන. පියවීමේ සටහන. මතක තියාගන්න දරුවෝ පියවීමේ සටහනක් ලියන්නේ කවදද? ගිණුම් වර්ෂයක අවසාන දවසේ. කවදද පියවීමේ සටහනක් ලියන්නේ? ගිණුම් වර්ෂයක අවසාන දවසේ. මොකටද ලියන්නේ? ගිණුම් වහලා දාන්න. පියවල දානවා කියන්නේ වසා දානවා. වසා දානවා. මොනවද මේ වහලා දාන ගිණුම්? මේ වහලා දාන්නේ ව්‍යාපාරයක තියෙන ආදායම් සහ වියදම් කියන ගිණුම් මාර්ග දෙක. මොන ගිණුම් මාර්ග දෙකද? ආදායම් සහ වියදම් කියන ගිණුම් මාර්ග දෙක. එතකොට මේවා වහලා දාලා මේවල තියෙන දේවල් කොහෙටද අපි ගෙනියන්නේ? මේවල තියෙන දේවල් අපි ගෙනියනවා ව්‍යාපාරයක ලාභාලාභ ප්‍රකාශයට. කොහෙටද ගෙනියන්නේ? ලාභාලාභ ප්‍රකාශයක. ඒ කියන්නේ ලාභය හොයන්න. ඒ කියන්නේ අපි ලාභය හොයන්න යොදා ගන්නවා මොනවද? ආදායම් සහ වියදම්. කවදද ලාභය හොයන්නේ? වර්ෂයක් අවසානයේදී. එහෙනම් වර්ෂයක් අවසානයේදී ව්‍යාපාරයක තියෙන මොන ගිණුම් ශේෂද? ආදායම් සහ වියදම් ගිණුම් ශේෂ මොනව කර දමමින්ද? වසා දමමින්. කොහෙට මාරු කරන්නද? ලාභාලාභ ප්‍රකාශයට මාරු කරන්න ලියන සටහන් වලට කියනවා මොන සටහන් කියලාද? පියවීමේ සටහන් කියලා. ලියන්න පුංචි මාතෘකා මේ ඡේදයක් විදියට පියවීමේ සටහනක් යනවා. පියවීමේ සටහනක් යනවා. කිසියම් ව්‍යාපාරයක ගිණුම් කාලච්ඡේදයේ අවසාන දිනට ගිණුම් කාලච්ඡේදයේ අවසාන දිනට ගිණුම් කාලච්ඡේදයේ අවසාන දිනට එම ව්‍යාපාරයේ සතුව ඇති එම ව්‍යාපාරයේ පොත්වල ඇති එම ව්‍යාපාරයේ පොත්වල ඇති ආදායම් හා වියදම් ගිණුම් ශේෂ ආදායම් හා වියදම් ගිණුම් ශේෂ වසා දමමින් ආදායම් හා වියදම් ගිණුම් ශේෂ නෙමෙයි ගිණුම් වසා දමමින් ඒවා ලාභාලාභ ප්‍රකාශයට මාරු කිරීම සඳහා ඒවා ලාභාලාභ ප්‍රකාශයට මාරු කිරීම සඳහා පොදු ජර්නලයේ ලියනු ලබන ලාභාලාභ ප්‍රකාශයට මාරු කිරීම සඳහා පොදු ජර්නලයේ ලියනු ලබන සටහන පොදු ජර්නලයේ ලියනු ලබන සටහන පියවීමේ සටහනක් නම් වේ. පියවීමේ සටහනක් නම් වේ. පොදු ජර්නලයේ ලියනු ලබන සටහන පියවීමේ සටහනක් නම් වේ. මේ අනුව පියවීමේ සටහනකට
භාවිතා කරනු ලබන පියවීමේ සටහනකට භාවිතා කරනු ලබන පියවීමේ සටහනකට භාවිතා කරනු ලබන ගිණුම් වර්ග දෙකකි. ගිණුම් වර්ග දෙකකි. එහෙනම් පියවීමේ සටහනකට පාවිච්චි කරන ගිණුම් ಜಾති කීයක් තියෙනවලුද? දෙකක් තියෙනවා. ගිණුම් වර්ග දෙකකි. එක ආදායම් ගිණුම්, දෙක වියදම් ගිණුම්. එක ආදායම් ගිණුම්, දෙක වියදම් ගිණුම්. තර ලකුණක් දාලා යටින් ලියන්න. ලෙචරේ පියවීමේ සටහනක් තැබූ පසුව පියවීමේ සටහනක් තැබූ පසුව පියවීමේ සටහනක් තැබූ පසුව ගිණුම් වර්ග පහෙන්, තර පියවනවා කියන්නේ වහලා දානවනේ. තර පහෙන් කීයක් වහලා දානවද? දෙකයි. පියවීමේ සටහනක් තැබූ පසුව ලෙචරේ ඉතිරි වන්නේ වත්කම්. ලෙචරේ ඉතිරි වන්නේ වත්කම්, වගකීම් හා වත්කම්, වගකීම් හා හිමිකම්. වත්කම්, වගකීම් හා හිමිකම් ශේෂ පමණි. වත්කම්, වගකීම් හා හිමිකම් ශේෂ පමණි. එහෙනම් මොන ශේෂද ඉතුරු වෙනවා කියන්නේ දරුවෝ? වත්කමුයි, වගකීමුයි, හිමිකමුයි. ඒ මොනව නැති වුණාට පස්සේද? ආදායම් සහ වියදම් ගිණුම් නැති වුණාට පස්සේ. එහෙනම් අපිට පියවන්න ඕන ගිණුම් වර්ග කීයක් තියෙනවද? දෙකයි. තව ලකුණක් දාලා යටින් ලියන්න. ගිණුම් වර්ග දෙකක් පියවන නිසා, ගිණුම් වර්ග දෙකක් පියවන නිසා ඒවා වෙන වෙනම පියවීමේ සටහන් දෙකක් ලෙස ලිවිය යුතුය. එලෙස ගිණුම් පියවීමට අදාළ ද්විත්ව සටහන් වන්නේ අංක 1 පළවෙනි එක. වියදම් ගිණුම් ශේෂ පියවීම. දරුවෝ මට කියන්න වියදම් ගිණුම් ශේෂ පියවීමනේ. මට කියන්න වියදම් ගිණුම් පියවද්දී වියදම් ගිණුමක සාමාන්‍යයෙන් තියෙන මොන ශේෂයක්ද? හර ශේෂයක්. සාමාන්‍යයෙන් තියෙන මොන ශේෂයක්ද? හර ශේෂයක්. ලියන්න පුංචි වාක්‍යයක්. වියදම් ගිණුමක සාමාන්‍යයෙන් නැත්තේ හර ශේෂයක් නිසා. එය පියවීම පහත පරිදි කළ යුතුය. ලියන ඩබල් එන්ට්‍රිය. ලාභාලාභ ප්‍රකාශය හර අදාළ වියදම් ගිණුම් බැර
ලාභාලාභ ප්‍රකාශය හර අදාළ වියදම් ගිණුම් බැර. ලාභාලාභ ප්‍රකාශය හර අදාළ වියදම් ගිණුම් බැර. එතකොට මොකද මේ වියදම් ගිණුමක හරශේෂයක් තියෙන නිසා අදාළ වියදම් ගිණුමට පියවර්ති මොනවා වෙන්න ඕනේ කියලාද කියන්නේ? බැර වෙන්න ඕනේ. දෙක ආදායම් ගිණුම් ශේෂ පියවීම. දෙක ආදායම් ගිණුම් ශේෂ පියවීම. ආදායම් ගිණුම් ශේෂ පියවීම. ආදායම් ගිණුම් ශේෂ පියවීම. යන්නේ ලියන්න. මට කියන දරුවෝ ආදායම් ගිණුමක මොන ශේෂයක්ද තියෙන්නේ? ආන්න හරි බැර ශේෂයක් තියෙන්නේ. ලියන්න. ආදායම් ගිණුමක සාමාන්‍යයෙන් බැර ශේෂයක් පවතින නිසා. සාමාන්‍යයෙන් බැර ශේෂයක් පවතින නිසා එහි පියවීමේ සටහන පහත පරිදි වේ. එහි පියවීමේ සටහන පහත පරිදි වේ. එහි පියවීමේ සටහන පහත පරිදි වේ. එතකොට ළමයි ආදායම් ගිණුමක මොන ශේෂයක්ද තියෙන්නේ? බැර එකක් නේ. එතකොට ඒකේ පියවීමේ සටහන වෙන්නේ මෙහෙමයි. මොකද්ද බැර ශේෂයක් තියෙන නිසා අදාළ ආදායම් ගිණුම් වලට මොකද වෙන්නේ? හර වෙලා ලාභාලාභ ප්‍රකාශයට මොකද වෙන්නේ? බැර වෙනවා. ලියන්න ඩබල් එන්ට්‍රිය. අදාළ ආදායම් ගිණුම් හර. අදාළ ආදායම් ගිණුම් හර. ආදායම් ගිණුම් හර ලාභාලාභ ප්‍රකාශයේ බැර. ලාභාලාභ ප්‍රකාශයේ බැර. පොන්චි උදාහරණ කීපයක් අරගෙන බලමු අපි පියවීමේ සටහනක් ලියන්නේ කොහොමද කියලා. මේක හරි ලේසි දරුවෝ. මේකේ මූලිකාංගය විතරයි අපි දැනගන්න ඕනේ. මේකේ මේ දිත්ත සටහන් මේ ආකාරයට කොහොමද පියවීමක් වෙන්නේ කියලා. right. පුංචි උදාහරණයක් කරන් ලියන්න. පහත වියදම් ගිණුම් ශේෂ. උදාහරණ 1. පහත වියදම් ගිණුම් ශේෂ පියවීමේ සටහනක ලියා පෙන්වන්න. පියවීමේ සටහනක ලියා පෙන්වන්න. ලියාගන්න යටි විදුලිය රුපියල් 8000යි. කුලිය රුපියල් 7000යි. ගැනුම් රුපියල් 40000යි. පොලිය රුපියල් 5000යි. වැටු රුපියල් 10000යි. දැන් අපි බලන්නේ කොහොමද මේක පොදු ජර්නලයේ පියවීමේ සටහනක ලියන්නේ කියලා. මෙන්න මෙහෙමයි දරුවෝ හොඳට බලන්න. අපි රූල් කරගමු පොදු ජර්නලයක්. මෙන්න මෙතන කෙළවරෙන් පොඩි තීරු දෙකක් තියෙනවා. හර තීරුවයි බැර තීරුවයි. මේ කෙළවරෙන් තව කුංචි තීරු දෙකක් තියෙනවා. මේක උඩින් ලියන්න පොදු ජර්නලය කියලා. මේක නම් කරගන්න දිනය, ජර්නල වවුචර් අංකය, විස්තරය. මෙන්න මේ තීරුව තමයි ටිකක් ඉඩ ඇතුව තියාගන්න ඕනේ. විස්තරය හර සහ බැර. විස්තරය හර සහ බැර. විස්තරය තීරුවයි හර තීරුවයි බැර තීරුවයි. ඕන් කරගන්න ඉක්මනට පොදු ජර්නලයක්.
හරිද? right. දැන් මෙන්න මෙහෙමයි. දැන් අපි බලන්න පොඩ්ඩකට උඩින් ලිව්වා වියදම් ගිණුම්. මේ තියෙන ඔක්කොම වියදම්. විදුලිය, පොලිය, ගැණුම් කියන්නේ වියදමක්. පොලිය කියන්නේ වියදමක්. වැටුප් කියන්නේ වියදමක්. කොහොමද වියදම් ගිණුමක් පියවනවා කියව ඩබල් එන්ට්‍රි වෙන්නේ මොකද්ද? අදාළ වියදම් ගිණුමට මොනවා වෙලාද? අදාළ වියදම් ගිණුම් වල තියෙන නිසා අදාළ වියදම් ගිණුම් වලට බැර වෙලා ලාභ ප්‍රකාශයට හර වෙනවා. එහෙනම් ලියමු අපි ඩබල් එන්ට්‍රිය. ලාභ ප්‍රකාශය කෙනෙක් ආදායම් ප්‍රකාශය කියලා ලියුවත් හරියි. ලාභ ප්‍රකාශය හර අනිත් වියදම් ගිණුම් වලට අදාළ වියදම් ගිණුම් බැර. මෙතන වියදම් ගිණුම් පහක් තියෙනවා. ඒ නිසා බැර සටහන් ලියන්නේ පොඩ්ඩක් ඉස්සරහට කළා. ලියනවා විදුලිය, කුලිය, ගැණුම්, පොලිය, වැටුප්. වියදම් ටික ලිව්වේ බැර සටහන විදියට. එතකොට බැර පැත්තේ ලියාගෙන යන වටිනාකම් ටික 810යි 710යි 4010යි 5000යි වැටුප් වල 10000යි. එතකොට 40යි 45යි 55යි 55යි 15යි 70යි ලාභ ප්‍රකාශයට හර වෙනවා 70000. එතකොට මේ ටිකේ ඔක්කොගෙම එකතුව තමයි මේකට හර කරේ. මෙතන සංලක්ෂයක් ලියන්න. මොකද්ද ලියන්න ඕනේ? වියදම් ගිණුම් ශේෂ. පියවීම. සටහන් කිරීම. වියදම් ගිණුම් ශේෂ පියවීම සටහන් කිරීම. විස්තර තීරුව ඉලක්ක ගහලා වෙන් කරන්න. මෙන්න මේකට කියනවා මොන සටහනක් කියලා දරුවෝ? පියවීමේ සටහනක් කියලා. පියවීමේ සටහනක් කියලා. වියදම් ගිණුම් ශේෂ පියවීම සටහන් කිරීම. ලියන්නම තව උදාහරණයක්. මේව ගිණුම් වලට දැමීම අවශ්‍ය නැහැ. ඔයගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ කිසි දෙයක්. ගිණුම් වලට දැමීම. ලියන්න උදාහරණ දෙක. පහත වියදම් ගිණුම් ශේෂ පොදු චැනලේ වියදම් ගිණුම් ශේෂ පොදු චැනලේ පියවීමේ සටහනක ලියා පෙන්වන්න. පියවීමේ සටහනක ලියා පෙන්වන්න. ලියාගමු. රක්ෂණය 15000යි. කුලිය 10000යි. ගැණුම් 60000යි. දුන් වට්ටම් 15000යි. වරි පණම් රුපියල් 5000යි. වරි පණම් රුපියල් 5000යි. විදුලිය රුපියල් 10000යි. බලන්න ඉක්මනට පියවීමේ සටහනක් පොදු චැනලයක් ගහලා පියවීමේ සටහන ලියලා පෙන්නන්න. ඉතාම සරලයි. ලාභ ප්‍රකාශයට හර වෙලා අදාළ ගිණුම් වලට බැර වෙනවා.
ඉක්මන් කරන්න වෙලා ගන්න එපා. බලමු උත්තරේ. ලාභාලාභ ප්‍රකාශය හර වෙනවා. ඊළඟට බැර වෙනවා මොන ගිණුමටද? රක්ෂණ ගිණුමටයි. කුලී ගිණුමටයි. ගැනුම් ගිණුමටයි. දුන් වට්ටම් ගිණුමටයි. වරිපණම් ගිණුමටයි. වරිපණම් ගිණුමටයි. විදුලි බිල් ගිණුමටයි. කොච්චරද බැර වෙන්නේ රක්ෂණයට? 15000යි. ඒ වගේම ඊළඟ එකට 10000යි. ඊළඟ එකට 60000යි. ඊළඟ එකට 15000යි. ඊළඟ එකට 5000යි. ඊළඟ එකට 10000යි. එතකොට හර වෙන ගාන හොයන්නේ කොහොමද? 15යි 10යි 25යි
85යි 100යි 115යි මෙතෙන්ට මේ ටිකේ ඔක්කොම එකතු වෙනවා 1,15,000යි. සංලක්ෂයක් ලියන වරහණක් ඇතුලේ වියදම් ගිණුම් ශේෂ පියවීම සටහන් කිරීම. වියදම් ගිණුම් ශේෂ පියවීම සටහන් කිරීම. වියදම් ගිණුම් ශේෂ පියවීම සටහන් කිරීම. ඉතින් දරුවෝ වියදම් 10ක් දුන්නත් 15ක් දුන්නත් 20ක් දුන්නත් වියදම් දෙකක් දුන්නත් පියවීමේ සටහන ලියන විදිය ඔච්චරමයි. එහෙනම් වියදම් ගිණුම් ශේෂ පියවීමේ සටහන ඔන්න ඔච්චරයි ඉගෙන ගන්න තියෙන්නේ. දැන් අපි බලන්න යන්නේ ආදායම් ගිණුම් පියවීමේ සටහන කොහොමද කියලා. ලියා ගන්න පුංචි උදාහරණයක් විදියට. පහත ආදායම් ගිණුම් පියවීමේ සටහනක ලියා පෙන්වන්න. පහත ආදායම් ගිණුම් පියවීමේ සටහනක ලියා පෙන්වන්න. පියවීමේ සටහනක ලියා පෙන්වන්න. ලියන්නේ යටින් ලද වට්ටම් රුපියල් 12000යි. ලද කුලිය රුපියල් 20000යි. විකුණුම් රුපියල් 70000යි. පොඩි රුපියල් කියලා දාන්න. රුපියල් 70000යි. ලද කොමිස් රුපියල් 5000යි. රුපියල් 5000යි. ලද පොලි රුපියල් 13000යි. ලද පොලි රුපියල් 13000යි. right. මට කියන්න දරුවෝ අපි උඩින් නෝට් එකේ දුන්නා. ආදායම් ගිණුමක මොන ශේෂයක්ද තියෙන්නේ? බැර ශේෂයක්. ආදායම් ගිණුමක මොන ශේෂයක්ද තියෙන්නේ? බැර ශේෂයක්. ආදායම් ගිණුමක තියෙන්නේ බැර ශේෂයක් නම් මේක පියවල දාන්න අදාළ ආදායම් ගිණුම් ටිකට මොනවා කරන්න වෙනවද? හර කරන්න වෙනවා. අදාළ ආදායම් ගිණුම් ටිකට මොනවා කරන්න වෙනවද? හර කරන්න වෙනවා. ඇයි හේතුව මේවල තියෙන්නේ මොන ශේෂ නිසාද? බැර ශේෂ නිසා. ආදායම් ගිණුමක සාමාන්‍යයෙන් තියෙන බැර ශේෂ නිසා මේවා මේ ගිණුම් වලට මොනවා කරන්න වෙනවද? හර කරන්න වෙනවා. එහෙනම් මෙතන තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි ගිණුම් 5කට හර කරන්න වෙනවා. ඒක ලියන්නේ මෙහෙමයි. හරිද? රූල් කරගන්න පොදු ජර්නලයක් මම ලියන විදිය කියලා දෙන්න. පල්ලෙහාට රූල් 8ක් 10ක් කිරින්න රූල් කරගන්න පොදු ජර්නලයක්. රූල් කරගන්න පොදු ජර්නලයක්. right. මෙන්න මෙහෙමයි ලියන්නේ. මේකේ ආදායම් ගිණුම් පහක් තියෙනවා දරුවෝ. ඒ පහටම හර කරන්න ඕනේ. ඒ නිසා මෙහෙමයි ලියන්නේ. ලද වට්ටම් හර. මෙතන කෙලවරෙන් හර කියලා ලියන්න ඕනේ. ලද කුලි හර. ඒකත් හරමයි. විකුණුම් ඒකත් හර. ලද කොමිස් ඒකත් හර. ලද පොලි ඒකත් හර. කොච්චරද? 12000යි 20000යි ඒ වගේම 70000යි 5000යි 13000යි. මේ ටික ඔක්කොම බැර වෙන්නේ පොඩ්ඩක් ඉස්සරහට කරලා ලියනවා. ලාභාලාභ ප්‍රකාශය. බැර කියලා ලියන්නේ නැහැ මෙතන.
බැර පැත්තට දාන්න. දාන්නේ මේ ටිකේ ඔක්කොගෙම එකතුව. 12යි 22යි 32යි 102යි 102යි 5යි 107යි 120යි 1,20,000ක් එනවා. සංලක්ෂය ලියන්න. ආදායම් ගිණුම් ශේෂ පියවීම සටහන් කිරීම. 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 විස්තර තීරුව ඉරක් ගහලා වෙන් කරන්න. විස්තර තීරුව ඉරක් ගහලා වෙන් කරන්න. උදාහරණ 3. පියවීමේ සටහන් වල තුන්වෙනි උදාහරණය. ලියන පහත ආදායම් ගිණුම්. පහත ආදායම් ගිණුම්. පහත ආදායම් ගිණුම් පියවීමේ සටහනක පියවීමේ සටහනක ලියා පෙන්වන්න. පියවීමේ සටහනක ලියා පෙන්වන්න. ලියා ගන්න උදාහරණය. आयतम पहल अदवट्टम 2000 आयोजन आदायम 5000 विकुणुम 40000 लद කොමිස් 8000 තැන්පත් පොලිය 5000 තැන්පත් පොලිය 5000 පොදු ජර්නලයක් ගහලා ඉක්මනින් පියවීමේ සටහන ලියන්න. කොයික්ම කරන්න.
හරිද? ලද වට්ටම් හර වෙනවා 2000යි. ආයෝජන ආදායම් හර වෙනවා 5000යි. විකුණුම් හර වෙනවා 40000යි. ලද කොමිස් හර වෙනවා 8000යි. තැන්පත් පොලිය කියන්නේ බැංකුවේ තැන්පත් කරපුවට හම්බ වෙන පොලිය. එතන 5000ක් කර වෙනවා. එතකොට මේ ටිකේ එකතුව 47යි 55යි 5යි 60යි. ලාභ ප්‍රකාශයේ බැර වෙනවා 60000. සංලක්ෂය ලියන්න. ආදායම් ගිණුම් ශේෂ පියවීම සටහන් කිරීම. ආදායම් ගිණුම් ශේෂ පියවීම සටහන් කිරීම. ආදායම් ගිණුම් ශේෂ පියවීම සටහන් කිරීම. දැන් ළමයි ඔයාට ගානක ආදායමුයි වියදමුයි කලවමේ දුන්නොත් එතකොට ඔයාට පියවීමේ සටහන ලියද්දී ආදායම් ගිණුමුයි වියදම් ගිණුමුයි කලවමේ ලියන්න බෑ. එතකොට ඔයා වියදම් ගිණුම් ටික වෙනම තෝරගන්න ඕනේ, ආදායම් ගිණුම් ටික වෙනම තෝරගන්න ඕනේ. එතකොට මේ එකම පොදු චරණයක ඔයා විස්තර තීරුව ඉරක් ගහලා වෙන් කරලා සටහන් කීයක් විදියට ලියන්න ඕනේද? සටහන් දෙකක් විදියට ලියන්න ඕනේ. ඉස්සෙල්ලා එක්කෝ ආදායම් එක ලියනවා, පස්සේ වියදම් එක ලියනවා. එක්කෝ ඉස්සෙල්ලා වියදම් එක ලියනවා, පස්සේ ආදායම් එක ලියනවා. එහෙනම් එතකොට පොදු ජනලය තුල සටහන් කීයක් විදියට ලියන්න ඕනේද? දෙකක් විදියට ලියන්න ඕනේ. ලියන්න තව ලකුණක් දාලා. එකම අභ්‍යාසයක ආදායම් හා වියදම් යන දෙවර්ගයම එකම අභ්‍යාසයක ආදායම් හා වියදම් යන දෙවර්ගයම දී තිබේ නම් දෙවර්ගයම දී තිබේ නම් එහිදී දෙවර්ගයම දී තිබේ නම් මෙහිදී දෙවර්ගයම දී තිබේ නම් මෙහිදී දෙවර්ගයම දී තිබේ නම් මෙහිදී එහිදී දෙවර්ගයම දී තිබේ නම් එහිදී ආදායම් ගිණුම් පියවීමේ සටහන හා වියදම් ගිණුම් පියවීමේ සටහන ලෙස ආදායම් ගිණුම් පියවීමේ සටහන හා වියදම් ගිණුම් පියවීමේ සටහන ලෙස පියවීමේ සටහන් දෙකක් පියවීමේ සටහන් දෙකක් පියවීමේ සටහන් දෙකක් තබාගත යුතුය. පියවීමේ සටහන් දෙකක් තබාගත යුතුය. ඒ දෙකම එකම පොදු චැනලයක් තුල ලිවිය යුතුය. එකම පොදු චැනලයක් තුල ලිවිය යුතුය. ලියන ළමයි උදාහරණ පහත ආදායම් හා වියදම් ගිණුම් ශේෂ. පහත ආදායම් හා වියදම් ගිණුම් ශේෂ පියවීමේ සටහනක ලියා පෙන්වන්න. පියවීමේ සටහනක ලියා පෙන්වන්න. පියවීමේ සටහනක ලියා පෙන්වන්න. ලියන ලද වට්ටම් 5000යි දුන් වට්ටම් 10000යි ණය පොලිය 7000යි විකුණුම් 40000යි විකුණුම් කොමිස්
විකුණුම් කොමිස් 6000යි ගැනුම් 20000යි වැටුප් 10000යි ලද පොලිය 5000යි right ඉස්සෙල්ලාම මට කියන්න ඔතන දීලා තියෙන ඒවයි අපි ඉස්සෙල්ලාම ලියමුකෝ වියදම් වල ජර්නල් සටහන කලින් අපි ලියපු જાතිය දැන් අපි ඔතනින් වියදම් ටික තෝරගන්න ඕනේ මට කියන්න දරුවෝ ඔතන තියෙන ඒවයින් වියදම් ටික තෝරගමු මොකද අපි ජර්නල් සටහන් දෙකක් විදිහට වෙන වෙනම ලියන්න වෙන්නේ ඉස්සෙල්ලා වියදම් ටික තෝරගමු අපි පොඩි හරියක් දාමු ලද වට්ටම් කියන්නේ ආදායමක් දුන් වට්ටම් වියදමක් අපි වියදම් විතරයි තෝරගන්නේ ණය පොලිය කියන්නේ වියදමක් විකුණුම් ආදායමක් එතකොට විකුණුම් කොමිස් මොකද විකුණුම් කොමිස් කියන්නේ නෑ විකුණුම් කොමිස් ආදායමක් නෙමෙයි විකුණුම් කොමිස් කියන්නේ වියදමක් ගැනුම් කියන්නේ වියදමක් වැටුප් කියන්නේ වියදමක් එහෙනම් වියදම් පහක් තියෙනවා එහෙනම් බලන්න දැන් තනියම වියදම් පහේ සටහන වෙනම ලියන්න ආදායම් තුනක් තියෙනවා ඒ ආදායම් තුනේ සටහන වෙනම ලියන්න පොදු ජර්නලයක් ගහගන්න ටිකක් ඉඳ තියෙන පල්ලෙහාට රූල් 10ක් 12ක් ඉදින්න
quickly. වියදම් පිළිබඳ දිත්ත සටහන වෙනම ලියන්න. ආදායම් පිළිබඳ එක වෙනම ලියන්න. ඉස්සෙල්ලා අපි වියදම් පිළිබඳ එක බලමු. වියදම් තුනක් තියෙනවානේ. මොනවද වියදම් වල ඩබල් එන්ට්‍රි වෙන්නේ? ලාභාලාභ ප්‍රකාශය හරහා. ලාභාලාභ ප්‍රකාශය හරහා. බැර වෙන්නේ දුන්වට්ටම් ණය පොලිය විකුණුම් කොමිස් ගැනුම් වැටු බැර වෙන්නේ කීය ගානේද 10000කුයි 7000කුයි 6000කුයි 20000කුයි ඒ වගේම 10000කුයි. ඒතර හර වෙන ඔක්කොම 30යි 36යි 43යි 10යි 53යි 53000ක් හර වෙනවා. සංලක්ෂය ලියන්න. වියදම් ගිණුම් ශේෂ පියවීම සටහන් කිරීම. වියදම් ගිණුම් ශේෂ පියවීම සටහන් කිරීම. විස්තර තීරුව ඉරක් ගහලා වෙන් කරන්න. දැන් ඊළඟට ආදායම් එක. ආදායම් තුනයි තියෙන්නේ ලද වට්ටමුයි විකුණුමුයි ලද පොලියයි. ආදායම් ගිණුම් වලට හර වෙනවා. ලද වට්ටම් විකුණුම් ලද පොලිය මේ තුනටම හර වෙන්නේ හර ඒ තුනටම හර වෙන්නේ ඒ තුනටම හර වෙනවා කීය ගානේද 5000කුයි 40000කුයි 6000කුයි මේ තුනේම එකතුව බැර වෙනවා 30000කුයි 5000කුයි ආයි 5000කුයි මේ තුනේම එකතුව බැර වෙනවා කොහෙටද ලාභාලාභ ප්‍රකාශය කීයක් වෙනවද රුපියල් 50000යි සංලක්ෂය ලියන්නේ ආදායම් ගිණුම් ශේෂ පියවීම සටහන් කිරීම ඔන්න ඔය ආකාරයකට සටහන් දෙකක් ලියන්න ඕනේ. ඉස්සෙල්ලා මේ සටහන උඩින් ලියලා මේක පල්ලෙහායින් ලියුවට ගැටලුවක් නැහැ. නමුත් ඔන්න ඔය ආකාරයට ලියන්න ඕනේ. ආදායමුයි වියදමුයි කලවමේ දාන්න බෑ. ආදායමුයි වියදමුයි කලවමේ දාන්න බෑ. එච්චරයි වෙනසකට තියෙන්නේ. තේරෙනවද කියපු දේ? ආදායමුයි වියදමුයි කලවමේ දාන්න බෑ. එහෙනම් ඔය අපි අවසන් කළේ මොකද්ද? ඔය අපි අවසන් කළේ පොදු ජර්නලයේ පියවීමේ සටහනක් ලියන විදිහ. අහගන්න දරුවෝ හොඳින්. අපි 2022 පන්තියේ උපයෝගී පොත් මාතෘකාවට අදාළව විශාල ඔන්ලයින් ප්‍රමාණයක් අපි කරලා තියෙනවා. මම හිතන්නේ ලංකාවේ කිසිදු පන්තියක් කරපු නැති විදිහේ ඔන්ලයින් ප්‍රමාණයක් අපි කරලා තියෙනවා. මේ වෙනකොට මෙන්න මේ වගේ උපයෝගී පොත් මාතෘකාව සම්බන්ධයෙන් විතරක් අපි මෙන්න මේ වගේ ඔන්ලයින් ප්‍රමාණයක් කරලා තියෙනවා. අංක 1 තමයි ගැනුම් ජර්නලය 1 කියන ඔන්ලයින් එක. දෙවෙනි එක ගැනුම් ජර්නලයම 2 කියන ඔන්ලයින් එක. තුන්වෙනි එක විකුණුම් ජර්නලය
හතරවෙනි එක සුළු මුදල් ගෙවීම් ජර්නලය. පස්වෙනි එක ආපසු එවුම් ජර්නලය. හයවෙනි එක ආපසු යවුම් ජර්නලය. ආපසු යවුම් ජර්නලය. හත්වෙනි එක විදිහට අපි කතා කළා පොදු ජර්නලය එක කියන එක. අටවෙනි එක මුදල් ලැබීම් ජර්නලය. ඒ වගේම නවවෙනි එක මුදල් ගෙවීම් ජර්නලය. දහවෙනි එක අපි කතා කළා ජර්නල මිශ්‍ර අභ්‍යාස සිද්ධාන්ත ඔන්ලයින් එක. ඊළඟට ජර්නල මිශ්‍ර අභ්‍යාස පැවරුම සාකච්ඡා කරන එක. ඒ වගේම 13 වෙනි එක අපි සාකච්ඡා කළා ලැබීම් සහ ගෙවීම් ජර්නල මිශ්‍ර අභ්‍යාස. 14 වෙනි එක අපි කතා කළා මුදල් පාලන ගිණුම හා බැංකු ප්‍රකාශය. මුදල් පාලන ගිණුම හා බැංකු ප්‍රකාශය. ඊට පස්සේ අපි කතා කළා MCQ ප්‍රශ්න පත්‍රය විවරණය කරපු එක. MCQ ප්‍රශ්න පත්‍රය විවරණය කරපු එක. ඊට පස්සේ අපි කතා කළා පොදු ජර්නලය දෙක කියන ඔන්ලයින් එක. ඊට පස්සේ මේ 17 වෙනි එක අපි යන්නේ. මේ 17 වෙනි එක යන්නේ මොකද්ද? පොදු ජර්නලය 3 වෙනි එක කියන එක. එතකොට මේ වෙනකොට අපි ඔන්ලයින් 17ක් සම්පූර්ණයෙන් මොනව කරලා තියෙනවද? උපයෝගී පොත්වලට විතරක් අවසන් කරලා තියෙනවා. අද එකත් එක්ක. උපයෝගී පොත්වලට පමණක්. ඔන්ලයින් 17ක් අවසන් කරලා තියෙනවා. එතකොට තව මේ උපයෝගී පොත් පාඩමට සෑහෙන ඔන්ලයින් ප්‍රමාණයක් තියෙනවා. හරිද? සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. මොකද හේතුව අපි එකක්වත් උඩින් පල්ලෙන් සාකච්ඡා කළේ නැහැ. සවිස්තරාත්මකව නිබන්ධන අවසන් වන තෙක් සාකච්ඡා කළා. එතකොට දැන් අපි යන්නේ මේ උපයෝගී පොත් පාඩමේ 8 වෙනි නිබන්ධනය. 8 වෙනි නිබන්ධනය. right මේ අහගන්න මේ සතිය ඉදිරි වැඩපිළිවෙල. දැන් ඕගොල්ලන්ගේ WhatsApp group වලට මේ වෙනකොට නිකුත් කරලා තියෙනවා ගිණුම්කරණය ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රය. මේ ප්‍රශ්න පත්‍රයට ඔයගොල්ලෝ හෙට රාත්‍රී වන විට පිළිතුරු ලියලා NMPI TV YouTube channel එකේ හරිද රාත්‍රී 7:30ට හරිද සජීවීව අපිත් එක්ක සම්බන්ධ වෙන්න මේකේ ප්‍රශ්න පත්‍රයේ උත්තර සාකච්ඡාවත් එක්ක. එතකොට උත්තර සාකච්ඡාවේදී වාගේ උත්තරවල අඩුපාඩු මේව කරගන්න ඔයා ඒ වන විට ඔයාට පුළුවන් ආකාරයට මේක මොනව කරලා තියන්න ඕනේද? හදලා තියන්න ඕනේ. එතකොට තමයි පුළුවන් වෙන්නේ අපිට ඊටාම සාර්ථකව මොනව කරන්නද? මේ ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡා කරන්නත් ඕගොල්ලන්ගේ අඩුපාඩු නිවැරදිව අඳුරගෙන ඒවා අඩුපාඩු වලින් තොරව අපි ඉස්සරහට යන්න. ඒ නිසා මේ ඉදිරියට අපි බලාපොරොත්තු වෙනවා මාසෙකට මෙවැනි ප්‍රශ්න පත්‍ර දෙකක් ඔයගොල්ලන්ට ලබා දීලා ඒක YouTube live ඔස්සේ මොනව කරන්නද සාකච්ඡා කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. එතකොට ඔයාට හෙට රාත්‍රී ඒ කියන්නේ සිකුරාදා රාත්‍රී ඔයාට පුළුවන් වෙනවා මේ ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු ටික සාකච්ඡා කරන්නට. හැබැයි ඔයාට සිකුරාදා රාත්‍රී ඒ ටයිම් එක විතරයි ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීමට ලබා දෙන්නේ. ඒ නිසා
ඔයා මේ වෙලාවට අනිවාර්යෙන්ම මොනවා කරන්න ඕනේද? අපිත් එක්ක ඒක සජීවීව රැඳී සිටිය යුතුයි. සජීවව රැඳී සිටිය යුතුයි. ඒ නිසා පස්සේ මට බලන්න බැරි වුණා කියන එක කියන්න ඉන්න එපා. හරිද? ඒ නිසා ඒ වෙලාවේ රැඳී සිටිය යුතුයි. හරිද? ඒ වෙලාවේ රැඳී සිටිය යුතුයි. හරිද? රයිට්. එතකොට අපි මේ සතිය ඉරිදා අපේ උසස් පෙළ විෂය නිර්දේශයේ තියෙන ප්‍රධාන මාතෘකාවක් මේ උපයෝගී පොත් මාතෘකාව අපි අතිරේකව සාකච්ඡා කරන අතර අපි ඉරිදා දිනේදී මොකද ඉරිදා දිනේ සාකච්ඡා කරනවා අපි සතිය මැදත් වෙන ඔන්ලයින් එකක් යනවා. එතකොට ඉරිදා දිනේදී අපේ ප්‍රධාන මාතෘකාව ප්‍රධාන නිබන්ධන පොතට යනවා. ඒ තමයි බැංකු සැසඳුම් ප්‍රකාශන. එතකොට දරුවෝ එදාට ඔන්ලයින් එකට සහභාගී වෙද්දී ඔයාට බැංකු සැසඳුම් පොත නැත්තම් ඔයාට මේ ඔන්ලයින් එක හරියට ඔන්ලයින් එකට සම්බන්ධ වෙලා නිසි ලෙස ඔයාට අවබෝධ කරගන්නට හම්බෙන්නේ නැහැ. ඒ නිසා මෙන්න මේ බැංකු සැසඳුම් ප්‍රකාශන සම්බන්ධයෙන් ඔයාට මෙන්න මේ පොත ඔයාට මේ වෙනකොටත් සමහර දරුවන්ට හම්බෙලා ඇති. බැංකු සැසඳුම් සම්බන්ධයෙන් විශාල අභ්‍යාස ප්‍රමාණයක් තියෙනවා. හරිද? විශාල අභ්‍යාස ප්‍රමාණයක් තියෙනවා පොත. හරිද? ඒ නිසා මේ පොත ඕගොල්ලෝ ඉරිදා වෙනකොට ලබාගෙන හරිද? ලබාගෙන මේ බැංකු සැසඳුම් කොටස පොතේ එතනින්ම ලිව්වට ගැටලුවක් නැහැ. ඒ අපි නවත්වන තැනින්ම. මොකද හේතුව උපයෝගී පොත් පාඩමේ මේක කොටසක් තමයි බැංකු සැසඳුම් කියන්නේ. ඒ නිසා බැංකු සැසඳුම් කියන්නේ අපි එහෙම නැත්තම් මෙහෙම කරමු. බැංකු සැසඳුම් සඳහා පුංචි පිටු 40 කොටරෝල් පොතක් ගන්න. බැංකු සැසඳුම් සඳහා පිටු 40 කොටරෝල් පොතක් ගන්න. එතකොට අපි බැංකු සැසඳුම් මේකකය ඒ කොටරෝල් පොතේ සාකච්ඡා කරමු. උපයෝගී පොත්වල මිශ්‍ර අභ්‍යාස සහ අනෙකුත් දේවල් ටික අපිට දැනට පවතින පොතේ කරගෙන යන්න පුළුවන්. එතකොට පිටු 40 කොටරෝල් පොතක් ගන්න. නිබන්ධනය Taman අතේ තියාගන්න. නිබන්ධනය Taman අතේ තියාගන්න. එහෙමනම් මේ ඉරිදා හවස් වරුවේ අපි සාමාන්‍ය පරිදි බැංකු සැසඳුම් මේකකයෙන් හම් වෙනවා. එතකොට මෙතෙක් ඕගොල්ලන්ගේ සහභාගී නොවෙච්ච ඕගොල්ලන්ගේ යාළුවෝ ඉන්නවා නම් අපි ඕගොල්ලන් WhatsApp group වල සඳහන් කරලා තිබුණා. කවුරු හෝ ඕගොල්ලන්ගේ පාසලේ යාළුවෙක් ඉන්නවා නම් ඒකේ නම් මේ ඉරිදාට කලින් සම්බන්ධ කරන්නට ඕගොල්ලන්ට මේ WhatsApp group එකේ දාලා තිබිච්ච ආකාරයට ඒ සියලුම දේවල් මේ ආයතනය හරහා ඕගොල්ලන්ට ලබා ගන්න පුළුවන්. එතකොට මේ පණිවිඩය දෙන්නේ අලුතෙන් එක්කව වෙන්න බලාපොරොත්තු වෙන ඕගොල්ලන්ගේ යාළුවෝ ඉන්නවා නම් ඒකටත් මතක් කිරීම කරන්න. එහෙමනම් අද අපි දවසේ පොදු චැනලයේ පියවීමේ සටහන් කොටස මෙතනින් අවසන් කරනවා. අපි හෙට රාත්‍රී YouTube live ඔස්සේ ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡා කිරීමේ කොටසට සම්බන්ධ වෙමු.